තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි බෞද්ධ රූපවාහිනිය සමග ඒකාත්මිකව ජීවිතය යථාර්ථවත් කරගන්නට අපේක්ෂාවෙන් සිටින ඔබ හැම දෙනා කෙරෙහි මෙත් සිතින් සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්මදේශනයක් මෙතෙන් සිට ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සදහවත්නි සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට අදත් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනේ මේ උතුම් වූ සද්ධර්ම දේශනය ලෝපුරා විසිරුවා හැරීම සඳහා අද සදැහැති දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ කොළඹ පදිංචි කුමාරි මානනායක මහත්මිය ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් පිරිස විසින්. එහෙමනම් ඒ පින්වත් පිරිසටත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ඉතාමත්ම ගෞරවයෙන් පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සියලු දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානමය පින්කම කියන ඒ කාරණාව හොඳින් අවබෝධ කරගත්ත පිරිසක් හැටියට බෞද්ධ මාධ්‍යාචාලය හරහා ලෝකය පුරා විසිරුවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සඳහා දායකත්වයෙන් දරනවා කොළඹ පදිංචි කුමාරී මාන්නනායක මහත්මිය සහ දූ දරුවන් පිරිස විසින්. අරමුණු ජූනි මාස 13 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන ගාමිණී මාන්නනායක මහතාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන හන්සාලී මාන්නනායක දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අප දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කරන අප සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ජනිත වන කුසල ශක්තිය උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත්ම හොඳ ප්‍රාර්ථනාවන් කීපයක් මූලික කරගෙනයි සිද්ධ කරගන්නේ, ඉෂ්ට සිද්ධ කරගන්නීමේ අරමුණින්. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තම තමන්ගේ බලාපොරොත්තු අරමුණු අපේක්ෂාවන් මුදුන් පමුණවා ගන්න යම් කිසි කෙනෙක් කැමති නම් එයාලා පින් කරන්න ඕනේ. ඒ පින්වලත් තියෙන ඊ타ත්ම ශ්‍රේෂ්ඨතම පින්කම ධර්ම දානමය පින්කම. අපි මේ ධර්ම දානමය පින්කම අපි සිද්ධ කරන්නේ විසුද්ධි මාර්ගයේ උපකාර කරගෙන. පසුගිය සතියේ අපි කතා කළා කරුණු දෙකක් පිළිබඳව. කරුණු 201ක් විග්‍රහ කරගෙන යන ගමනේ කරුණු දෙකක් ద్వාර දෙකක් පිළිබඳව පසුගිය සතියේ කතා කළා. චක්කු ద్వාර හා සෝත ద్వාර. ඒ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ කොහොමද කියන කාරණය. අද කතා කරනවා ඉතිරි කරුණු පිළිබඳව. අනිත්‍ය වෙන්නේ කොහොමද? දුක්ඛ වෙන්නේ කොහොමද? අනාත්ම වෙන්නේ කොහොමද? ගානද්්වාරේ දොරවල් 6ක් තියෙන බව ඔයත් දන්නවා.
ඒ දොරවල් හයෙන් දෙකක් තමයි අපි පසුගිය සතියේ කතා කළේ, දේශනා කළේ. අද කතා කරන්නේ ඊතුරු ඒ ద్వාරයන් පිළිබඳව. ගානද්්වාරය කියන්නේ නාසය. නාසය කියනකොටම ඔයත් දන්නවා දැන් ආයි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. තව දුරටත් මේ කතා කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපය. සතර මහා ධාතු හා සුද්දාෂ්ටක කලාපය. ඒම තියෙන තවත් ස්වභාවයන් හතරක් පිළිබඳවයි මේ කතා කරන්න කියන කාරණය ඔයත් දැන් හොඳට දන්නවා. සම්මුතියෙන් නාසය කිව්වට සම්මුති වචනයක් හැටියට ගානද්්වාරය කියලා කතා කරත් ඒකේ නිවැරදි වචනය, නිවැරදි අර්ථය, නිවැරදි තේරුම සුද්දාෂ්ටක කලාපය. එහෙනම් මේක සම්මුති වචනයක්. තව දුරට යනකොට අපිට ඒකත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක සම්මුති වචනයක්. සම්මුතියක් කියලා කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. එහෙනම් සතර මහා ධාතු කියන්නේත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. සුද්දාෂ්ටක කලාප කියන්නේත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. නමුත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අපි එතනින් පටන් ගන්න. පහසුව පිණිස ධර්මය අවබෝධ කරගන්න පහසුව පිණිස අපි සුද්දාෂ්ටක කලාපයෙන් පටන් ගන්නවා. එහෙනම් ගානද්්වාරය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. මේක කොහොමද අනිත්‍ය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට දැන් අනිත්‍යයි කියන වචනේ තේරුම ඇත්ත දන්නවා. නිට්ටය නැහැ, ස්ථිර නැහැ, සදාකාලික නැහැ. අස්ථිරයි, తాවකාලිකයි. හැබැයි ඊට වඩා එහෙම හිතනවට වඩා පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නට ඕනේ. ඒ පරීක්ෂණය තුළින් හොඳට සිතට අනුගත කරගන්න ඕනේ ඒකේ පරම සත්‍ය. නිවැරදි වූ සත්‍ය. බාහිරින් බලපුවාම පේනවා ලෝකයේ ඕනම දෙයක් අනිත්‍යයි කියලා. නෑ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකත් අනිත්‍ය ලක්ෂණයක් තමයි. නමුත් ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ගාම්භීර ප්‍රඥාව ඇති වෙන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය පිළිබඳ. එහෙනම් ඒ සුද්දාෂ්ට ගානද්්වාරය නැමැති ඒ සුද්දාෂ්ටක කලාපයත් චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ ඇයි? ආයුෂ චිත්තක්ෂණ 17ක් නිසා. සතර මහා ධාතුන්ට සුද්දාෂ්ටක කලාපයට ආයුෂ චිත්තක්ෂණ 17ක් නිසා චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. එතකොට එහෙනම් ඇති වෙනව නැති වෙනව. ඇතිව නැති වෙනව. ඇති වෙන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. මේ ලෝකේ හේතුන්ගෙන් හටගන්න ඕනම ධර්මතාවයක තියෙන්නේ ශණයෙන් නැතිවීම. ඇති වෙන්න විතරයි හේතුව අවශ්‍ය වෙන්නේ. ඒ හටගත්ත දේ නැති වෙන්න ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඇති වෙන්න හේතුවක්. එතකොට ඇති වෙනවා. ඇති වෙන ශණයෙන් නැති වෙනවා. එතකොට ඇතිවන හේතුව අපි හොයාගන්න ඕනේ එහෙනම්. ඇතිවන ඒ හේතුන්ගෙන් හටගන්න ඇතිවන දේ පිළිබඳව නිවැරදි කාලය චිත්තක්ෂණ 17යි. තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඇති වෙනවා එහෙනම් ඇති වෙන දේ නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වැය කියලා. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. මේ භවයේ පළමුවෙනි සිත ප්‍රතිසන්දි විඥානය. එතනදී තමයි ඇතිවීම නැතිවීම ආරම්භ වුනේ මේ භවයේ වර්තමාන භවයේ. හැබැයි මේ ඇතිවීම නැතිවීම කොච්චර කාලයක අතීතයේ ඉඳලාවද කියන එක නම් හොයන එක නිෂ්ඵල දෙයක්. ඒක තේරුමක් නැති දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ පවතිනා වූ ස්වභාවයේ සත්‍ය අවබෝධ කරගන්න. පවතිනා වූ ස්වභාවය. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම ඇතිව නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒතකොට ඇති වෙන්න හේතුවක් ඕනේ. හේතුව අපි දන්නවා දැන් පසුගිය සතියේ පැහැදිලි කරා වර්තමානයේ හේතු හතරයි. කම්ම, චිත්ත, ඍතු, ආහාර. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නාස්‍ය ගාන ප්‍රසාද රූපය හේවත් ඒ සුද්දාෂ්ටක කලාපය කර්මයට අනුව පිළියෙල වෙනවා කියන එක.
එහෙනම් කර්ම හේතු පෙර භවයේ. දැන් කර්මයටත් හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. නැසෙත් සියල්ල ඒතර හේතුන්ගෙන් හටගන්න. එහෙනම් ඒ හේතුන්ගෙන් හටගන්න යම් ධර්මතාවක් ඒ සුද්දාශ්‍රය කලාපේ ඒතර හටගන්න හේතුවක් ඕනේ. වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර. අර පෙර කරගත්ත කර්ම ශක්තිය ඒ තව තියෙනවා ඉතිරිව. ඒ උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන ආදි ස්වභාවයන් ගෙන්නේ. එතකොට ඒ කර්මයන්, ඒ ධර්මයන් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. එහෙනම් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්ති සිත නොකැඩී නොසිඳී පවතිනවා. සිත නොකැඩී නොසිඳී පවතිනවාද ඒ ශක්තිය උපකාර වෙනවා. මේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මට එන එක හේතුවක්. සීත උෂ්ණ දෙකේ සමබව හේතුවක්. ආහාරය හේතුවක්. කම්ම චිත්ත ඍතු ආහාර. හේතුන්ගෙන් හදනවා. හැබැයි හදන දේ නැති වෙන්න හේතුවක් ඕනේ. ඒ හැදෙන ඒ සියලුම ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි සණයෙන් නැතිවීම. ඒ තමයි උදේ වැය කියලා කියන්නේ. ඇති වෙනව නැති වෙනවා කියලා කියන්නේ. ඒකට උදේට හේතුවක් ඕනි, ඇති වෙන්න හේතුවක් ඕනි. ඒ හටගත් දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒක සණයෙන් නැති වෙනවා. ඒකට උදාහරණයක් කියනවා. වීණාව අපි දන්නවා. වීණාව පැත්තකින් තියලා කොච්චර හඬන ගන්න කිව්වත් වීණාව හඬන ගන්නෑ. හැබැයි වීණාව ඇතුලේ හඬත් ඇත්තෙත් නෑ. එතකොට මේ වීණාවත් ඒ වීණාවේ තියෙන තත් නැත්නම් ඒකේ ඒ උපකරණ ඒ වාදනය කරන පුච්චලයාගේ ශක්තියත් නිසා හඬක් නැගෙනවා. එතකොට එතන හේතුන්ගෙන් හටගන්නේ. එතකොට වීණාව ඒකේ තියෙන ඒ උපකරණ සහ අර පුච්චලයාගේ ඒ හැකියාව මත ඒ වීණාව හඬ නගනවා. එතකොට හඬ නගන්න හේතුවක් ඕනි. හැබැයි නැගෙන හඬ ශනේ නැති වෙනවා. එතකොට නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හදන්න විතරයි හේතුවක් ඕනි. එතකොට මේ හඬ කොච්චර කාලයක් පවතිනවද? ශබ්දේ රූපයක්. චිත්තක්ෂණ 17යි. දැන් තේරුම් ගන්න. ඒ වීණාව පිරිමදින තාක්කල් යම් උපකරණකින් පිරිමදිනවා. ඒ පිරිමදින තාක්කල් හඬ නගනවා. ඒ ආකාරයට හඬ නගනවා. එහෙනම් හේතුන්ගෙන්ද හටගන්නේ? හේතුන්ගෙන් හටගන්නේ. ඒ හේතුන්ගෙන් හටගන්න දේ නැති වෙන්නේ නැසනේ නැති වෙනවා. එතකොට මේ හඬ ඒ වීණාව ඇතුලේ තිබිලාවද? නැහැ. වීණාව ඇතුලේ හඬවල් නැහැ. එහෙනම් ඒ පුච්චලයාගේ දෑතේ හඬවල් තිබ්බද? ඒත් නැහැ. ඒ පිරිමදිනේ උපකරණ වල තිබ්බද හඬ? ඒත් නැහැ. එහෙනම් හේතුන්ගෙන් හටගන්නවා. හටගන්න හේතුවක් ඕනේ. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න සෑම දෙයකම තියෙන සණයෙන් විනාශයක් නැතිවීමක්. එහෙනම් මේ අර ගාන ద్వාරයේම නැත්තම් ඒ සතර මහා ධාතු ඒ සුද්දාෂ්ටක කලාපයත් ඇති වෙන්න හේතුවක් ඕනේ. හටගන්න හේතුවක් ඕනේ. හැබැයි ඒ සණයෙන් හටගන්න දේ සණයෙන් නැති වෙනවා. නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හදන්න විතරයි හේතුවක් ඕනේ. එහෙනම් කම්ම චිත්ත ඍතු ආහාර වර්තමානයේ හතරයි හේතු. හොඳට හොයන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට විමසන්න. හොඳට බලන්න. හොඳට මෙනෙහි කරන්න. ඒ තුල පැහැදිලි වෙනවා. එහෙනම් ඇතිව නැති වෙනවා නම් ඒ ඇතිව නැතිවීම පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. මේ භවයේ මුල්ම අවස්ථාවත් එක්ක. අවසානයේ දක්වාම අරන් යන මේ භවයේ ගත කරන ආයු කාලය කොතෙක්ද? ඒ ආයු කාලයේ අවසානය දක්වාම ඇතිව නැති වෙනවා. එහෙනම් නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? අනිත්‍ය ලක්ෂණයක්. එහෙනම් මේ ගාන ద్వාරයෙන් නැමැති ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ඔක දුකටයි කියලා. ඉතින් අපි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. සිතට ඒ පිළිබඳව නිවැරදිවම විශ්වාසයක් සත්‍ය ධර්මයක් හැටියට දැක්කොත්
ඒක විශ්වාසවන්තව සිතේ සනිටුහන් වෙනවා. හරි ගැටලුවක් නැහැ. මේ දේ මෙහෙමම තමයි වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්වභාවයන් දුක්ඛ ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය පැහැදිලි එතකොට. ඒතර දුක්ඛ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. හතර ආකාරයක පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකනම් මහා වදයක්. ඒකනම් මහා කරදරයක්. ඒක මහා පීඩනයක්. දැන් බලමු. ඒ ගානද්්වාරයෙන් නැමැති සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපය පවත්වනවා නම් මේ සතර ඉරියව්වම අපි පවත්වන්න වෙනවා. එක ඉරියව්වකින් පවත්වන්න බෑ ජීවිත කාලය. එහෙම ආයත් වෙන එකම ඉරියව්වෙන් පවත්වන්න. ඒ දුක්ඛ ලක්ෂණය අපිට ලැබිලා තියෙන්නේ සතර ඉරියව් නිසා. එක ඉරියව්වකින් තිබ්බොත් අපිට හොඳට පැහැදිලිව පේනවා මොනතරම් දුකයිද කියන කාරණේ. එහෙනම් නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. ඒ වගේම ඒ ගානද්්වාරයෙන් නැමැති ඒ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම ගෙනියන්න නම් අපි නිරන්තරයෙන් ආහාර ගන්න වෙනවා. ආහාර නැතුව පවත්වන්න බෑ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න වෙනවා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් සපයන්න වෙනවා. මේ සියලු දේවල් කරන්න වෙනවා. ඉතින් ඒක මහා පීඩනයක් නේ. මහා පීඩනයක් ඒක. මහා කරදරයක්. මහා වදයක් ඒක. අර ඉරියව් ක්ෂණයක් පාසා ඉරියව් වෙනස් කරන්න ඕනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් ආරක්ෂා කරගන්න ඕනේ, බෙහෙත් සපයන්න ඕනේ. වදයක් නෙමෙයි දුක. ඒතර පුච්චලයක් ගැන කතා කරන්නේ අපි දැන්. අපි කතා කරන්නේ නාම රූප දෙකක් ගැන. රූපයත් අපි විස්තර වශයෙන් කතා කරනවා සුද්දාෂ්ටක කලාපයයි කියන ඒ ධර්මතාවයන් පැහැදිලි කරලා. එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා. ඒතර මම අර මුලින් සඳහන් කරා සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යයමයි හදන්නේ. අර කම්ම චිත්ත ඍතු ආහාර. ඒ ප්‍රත්‍ය හතර නැති වුණ වර්තමානයේ පවතින්නේ. කර්මය අවසන්ද? ඒ ගානද්්වාරයේ සුද්දාෂ්ටක කලාපයේ ප්‍රවෘත්ති අවසන්. කර්මය අවසන්. සීත උෂ්ණ වල වෙනස් වුණොත් අධික උෂ්ණත්වය ඒ කියන්නේ ගින්දර බෑ පවත්තන්න. ඒ සුද්දාෂ්ටක කලාපයේ දෙවිලලු වෙනවා. පවත්තන්න බෑ. අධික සීතලෙති බෑ ගල් ගෙඩියක් වගේ. පවත්තන්න බෑ. සිතේ ප්‍රවෘත්ති අයින් වුණොත් සිතේ පැවැත්ම අයින් වුණොත් ඒත් බෑ. එහෙනම් සංකතයිද? සංකතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම හදන්න ඕනේ. ආහාරයෙන් නිරන්තරයෙන් ආහාර අවශ්‍ය වෙනවා. ආහාර නැති වුණොත් පවත්වන්න බෑ. එහෙනම් හේතුන්ගෙන්මද හදන්න වෙන්නේ? හේතුන්ගෙන්මයි හදන්න වෙන්නේ. එහෙනම් සංකතයි. සංతాප ස්වභාවයක් තියෙනවා. දවනවා. නිරන්තරයෙන් දෙවිල්ලක් හටගන්න. එයි ගානද්්වාරයෙන් නැමැති ඔය සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම නැති වෙනවට දැන් මේ මොහොතේ නැති වෙනවට කැමති නැහැ. තව ටිකක් තියාගන්න තමයි කැමති. ප්‍රිය කරන්නේ, ආසා කරන්නේ. ඉතින් දෙවිල්ලක් නේ. ඒක පවත්තන්න අපි පරිශ්‍රණ කරනවා. ඔකයිති කාම ධාතුවට. ගානද්්වාරයේ හැවත් සුද්දාෂ්ටක කලාපයයිති කාම ධාතුවට. කාම කියන්නේ කැමති. ඒ ධාතුන් වලට කැමති. කාම ධාතුව නිසා කාම සංඥාව හඳුනා ගන්න. කැමැති කියලා හඳුනා ගන්න. ඒක හැඩය හඳුනා ගන්න. ඒක ස්වභාවය හඳුනා ගන්න. කාම සංඥාව නිසා කාම ඡන්දය ඇති වෙනවා. ඒකට කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත නිසා කල්පනා කරනවා. මේක පවත්තන්න කරන්න ඕනේ මොනවද කියලා. කාම විතර්ක. ඒ කල්පනා කිරීම නිසා දැවිල්ල ඇති වෙනවා. දැවිල්ල හට ගන්න. ඒ දැවිල්ල හට ගැනීම නිසා ඒ පැවැත්ම සඳහා පරිශ්‍රණ කරනවා. හොයනවා.
කොහොම හරි පවත්වන්න ඕනේ. කොහොම හරි පවත්වන්න ඕනේ. රෝගයක් හැදුනොත් ඒ රෝගය සනේන් සුව කරගෙන අපැවැත්ම ඉදිරියට ගෙනියන්න. කල්පනා කරන. පරිශ්‍රණය බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතුවක් තියෙනවා. භවයෙන් භවයට සංසාර ප්‍රවෘත්ති කියන සසර පැවැත්ම. සසර ගමනට. අපි භවයෙන් භවයට ගමන් කරන පිරිසක්. ඒ භවයෙන් භවයට ගමන් කරන පිරිසට ඒ ගමනට ප්‍රධාන හේතුවක් තියෙනවා. ප්‍රධාන ධර්මතාවයක්. ඒ තමයි විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරනවාද යම් කිසි කෙනෙක්? බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ සසර ගමනට පාද. දැන් ගමන් කරන්න නම් පාද ඕනේනේ. දෙපා ඕනේ ගමන් කරන්න. සසරෙන් භවයෙන් භවයට ගමන් කරන්න පාද විතර්කයි. ඇයි? විතර්ක තියෙනවා නම් ਵਿਚාර සොයා බලන්න යනවා. සොයා බලනවාද? ඒ කියන්නේ පරිශ්‍රණ. පරිශ්‍රණය නිසා කුසල් කරනවා. කුසල් දහමුත් කරනවා. මොකටද? අර සසර ගමනට පාද විතර්ක. එහෙනම් දැන් විතර්ක වලින් නේද මේක බලවත් වෙන්නේ? ඔව් විතර්ක වලින් බලවත් වෙන්නේ. ඒතර වර්තමානයේත් ඒ ගාන ප්‍රසාද රූපය හේවත් ගාන ద్వාරය හේවත් ඒ සුද්දාෂ්ටක කලාපයට අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනව වෙනුවට නැවත නැවත අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නිරන්තරයෙන් උපකාර කරනවා පිහිට වෙනවා. එහෙනම් එහෙම නැති වුණොත් දැවිල්ල හැදෙනවා. සංతాප ස්වභාවය, දවන, දැවිල්ල. එතකොට බලන්න අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනව වෙනුවට මෙහෙන් නිපදෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? කර්මයෙන් නිපදෙව්වේ නැත්තම්, සීත උෂ්ණ වලින් නිවැරදිව නිපදෙව්වේ නැත්තම්, සිතේ ප්‍රවෘත්තියෙන් නිපදෙව්වේ නැත්තම්, ආහාරයෙන් නිපදෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? පැවැත්ම එතනින් ඉවර වෙනවා. ගෙනියන්න බෑ. එහෙනම් දවන තවන ස්වභාවයක් තියෙනවා. දැවිල්ලක් තියෙනවා. සංతాප ස්වභාවය. ඒ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිපදවන රූප ඒ සුද්දාෂ්ටක කලාප දැනට පවතිනවා. මේ මොහොතේ පවතිනා වූ රූප වලට ප්‍රත්‍ය වෙනවා. උදව් වෙන උපකාර වෙනවා. ප්‍රත්‍ය වෙනවා. උදව් වෙන උපකාර වෙනවා. එහෙනම් අන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. සංతాප ස්වභාවය, විපරිණාම ස්වභාවයක් තියෙනවා. අද්ද විපරිණාම ස්වභාවය. පෙරලනවා. ශනෙන් පෙරලනවා. ශනේයයි පැවැත්ම පෙරලනවා. ශනේයයි පැවැත්ම පෙරලනවා. විපරිණාම ස්වභාවය. ඒකත් මහා වදයක් නේ. ඒකත් මහා කරදරයක් නේ. ඒකත් මහා පීඩාවක් නේ. පෙරලනවා නම්. ක්ෂණයක් පාසා පෙරලනවා. එහෙනම් චතුර්විධ දුක්ඛ ස්වභාවයන් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන්නේ මේ වයිති දුකට. ඒතර පීඩනයක් නම් ඒක දුකක්. හේතුන්ගෙන්ම නම් හට ගන්න ඕනේ. ඒකත් මහ වදයක්. නිරන්තරයෙන් දැවිල්ලක්ම නම් හැදෙන්නේ. ඒකත් මහ වදයක්. පෙරලනවා නම් ශනයක් පාසා පෙරලනවා නම් මොකද චිත්තක්ෂණ 17යි පෙරලනවා. 17ක් පෙරලනවා. ඒකත් දුකක් නේ. ඒක සංසාරයටම දුකක් නේ. ඒතර මේ භවයට විතරද, මේ මොහොතට විතරද, අද දවසට විතරද, සතියකට විතරද? නෑ. සංසාරයටම මොකද තියෙන්නේ? ඒතර සංසාරයටම අපි පවත්තන්න නම් නියත වශයෙන්ම මේ කාමචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය ධර්මයන් එක්ක පෙර භවයේ කරගත්ත කර්මත් එක්ක තමයි යන්නේ. හරිද? එහෙනම් සංසාරේ. ඒතකොට සංසාරෙම මේක පවත්වන්න කවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් ආහාර ආරක්ෂා කරගන්න ඕනේ, සුදුසු ආහාර සපයන්න ඕනේ.
ඒක මහා වදයක් නෙකට. ඒකට පුජ්‍යලයකටද නැහැ. මේ සුද්දාස්ත්‍ර කලාපේ මේ චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන මේ සුද්දාස්ත්‍ර කලාපේ පැවැත්ම ගෙනියන්නේ. ඉතින් මහා වදයන්නේ. සංසාරෙම දුකයි. දුක්ඛේ දුක්ඛය. දැන් දුක්ඛේ දුක්ඛයටත් අයිති යෝග. දැන් නාස්සේ දෙවිල්ලක් හටගත්තා. දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනවා සමහර අයට. සමහර අයට ඔකේ දෙවිල්ල හැදෙනවා. සමහර අයට ඔකේ මස් දළු වෙනවා. නාසය ඇතුලේ අභ්‍යන්තරේ සිරවීමක් වෙනවා. සෙම වලින් සිර කරනවා. දැන් බලන්නකො මොකද්ද කරන්නේ කියලා. එහෙනම් දැන් ප්‍රත්‍යයෙන්ම හටගත්ත. ତර විපරිණාම ධර්මතාවයක් තියෙන්නේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. දුකෙන් දුකයි. නැවත නැවත දාන්නේ දුකෙන් දුකට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම ලක්ෂණයක් තියෙනවද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය. ତර අනාත්ම ලක්ෂණය කියන්නේ තමාගේ වශයෙන්ද පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපවද පවතින. පැවැත්ම පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපවද. ප්‍රත්‍යයට අනුරූපවයි පැවැත්ම පවතින්නේ. දැන් මෙච්චර වෙලා අපි කතා කරා පැවැත්මට අනුවයි. එතකොට පැවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යයට අනුරූපව. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරය ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැත්නම් පැවැත්ම ගෙනියන්න බෑ. එහෙනම් තමාගේ වශයෙන්ද පවතින්නේ? නෑ. හේතුන්ගෙන්ද හැදෙන්නේ? ඔව්. තමාගේ වශයෙන් පවත්වන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන තියෙන්නේ අනාත්ම ස්වභාවය. නিত্য වශයෙන් පවතින අස්තිරයි తాවකාලිකයි නම් එතන තියෙන්නේ අනාත්ම ස්වභාවය. තමාගේ කැමැත්තට. ඒතර තමාගේ කැමැත්තට විතරක් නෙමෙයි මේක බාහිර කෙනෙක්ගේ කැමැත්තටත් පවත්වන්න බෑ. වෙන යම්කිසි බලවත් කෙනෙක් ඉන්නවා නම් ලෝකේ ශක්තිමත් කෙනෙක් බලවත් කෙනෙක් යම් විස්මිත දේවල් කරන්න පුළුවන් කෙනෙක් බෑ. එයාටත් බෑ. එයි හටගන්න හේතුවකින් හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න දේ තේන ශණයෙන් නැතිවීමක්. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට නෙමේ පවතින්නේ. අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ. අනාත්ම ලක්ෂණයක්. එහෙනම් තේරුම් ගන්න. පැහැදිලි කරගන්න. ඒක ස්ථාවර කරගන්න සිටේ. ඒ දර්ශනය. සිතට හොඳට අනුගත කරගන්න. සිතට හොඳට අනුගතද? සිතට සහතිකද? එතකොට අර නිට්ටයයි කියලා මෙතෙක් කල හිතාගෙන හිටියා නම් මොහොතකට හරි නිට්ටයයි කියලා. එක සුළු වේලාවකට හරි නිට්ටයයි කියලා හිතාගෙන හිටියා නම් ඒ වැරදි දැක්ම දැන් අයින් වෙනවා මේ දර්ශනය තුළ. නෑ මොහොතකටවත් මේක නිට්ටය නෑ. අනිත්‍යයි. එයි උදේවැය. ඇතිවීමක් හා නැතිවීමක් තියෙනවා. ඇති වෙන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හේතුවකින් හටගත්ත දේශණයෙන් නැතිවීමක් තියෙනවා. එහෙනම් අපිට මේ ලක්ෂණ තුළ ඊ타ත්ම නිවැරදිව පැහැදිලි වෙන්න ඕනේ. ඒතර තමාගේ වශයේ පවත්වන්න බෑ. වෙන ලෝකේ කිසිම බලවතෙක්ගේ කැමැත්තට අනුව පවත්වන්නත් බෑ. එයාලගේ ඕනකමකට අනුව පවත්වන්නත් බෑ. කිසිම කෙනෙකුගේ කැමැත්ත එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බෑ. අනුන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බෑ. ඒ නිසා අනාත්මයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි පැවැත්ම. සිද්ධ වෙන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න. අපි තවත් එකක් ගන්නවා. ඒ ගානද්්වාරය එහෙම නැත්නම් ඒ සුද්දාෂ්ටක කලාපයත් පරීක්ෂා කළා අපි මේ ලක්ෂණ තුන පිළිබඳව තවදුරටත් තහවුරු කරගත්තා. තවදුරටත් ඒ අවබෝධය ශක්තිමත් කරගත්තා. ඒ අවබෝධය සිතට හොඳට අනුගත කරගත්තා. එතකොට නিত্য සංඥාව අයින් වෙනවා. අනිත්‍ය සංඥාව සිතට ඇතුළත් වුණා. නිවැරදිව දුක්ඛ සංඥාව සිතට ඇතුල් වුණොත් සැපයි කියලා හිතාගෙන හිටපු සංඥාව අයින් වෙනවා. නිවැරදිව අනාත්ම ලක්ෂණය අනාත්ම සංඥාව සිතට අනුගත වුණොත් මෙච්චර කල් ආත්මයි කියලා හිතාගෙන හිටිය සංඥාව අයින් වෙනවා. තමාගේ වශයෙන් පවත්වන්න බෑ රූප ධර්මයන්. එහෙනම් අනාත්මයි. අපි
තවත් එකක් අරගෙන තවත් තහවුරු කරගන්නවා මේක. දිව. කතා කරනකොටම ඔයත් දන්නවා කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපය ගැන. ඒ තමයි ඇත්ත. දිව කියන්නේ සම්මුති වචනයක්. සුද්දාෂ්ටක කලාපය කිව්වොත් අපි පරමාර්ථ වශයෙන් හැබැයි ඒක සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙනවා නම් යම් නමක් ඒක සම්මුතියයි. හැබැයි අපිට මේක අවබෝධයට අපි මෙතනින් ගන්නවා පරමාර්ථ ධර්ම හැටියට සුද්දාෂ්ටක කලාපයයි දිවත්. දැන් පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17යි වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර ඇති වෙනවා. ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වෙනවා. ඒතර බලන්න ඇති වෙනව නැති වෙනවා. ඒකට ඇති වෙන්න හේතුවක් ඕනේ. ඒතර ජීවහද්්වාරය හැවත් ඒ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම ගෙනියන්න නම් හේතුවක් ඕනේ. ඒතර වර්තමානයේ හේතුව කම්මචිත්ත ඍතු ආහාර. අතීතේ ප්‍රධාන හේතුව කර්මයයි. ඒ කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. එහෙනම් පෙර භවයේ හේතුව. අනාගත භවයට යනවනම් ඒ හේතුන්ගෙන්ම තමයි අරන් යන්න තියෙන්නේ. එහෙනම් හට ගන්න ශනේ නැති වෙනවා. එයි දිව කියන්නේ සුද්දාෂ්ටක කලාපය චිත්තක්ෂණ 17 තුළ ඇති වෙනව නැති වෙනව. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. නැවත නැවත මෙනෙහි කරන්න දිව කියලා ගන්න එපා. සුද්දාෂ්ටක කලාපය කියලා ගන්න. ආයශය ගන්න චිත්තක්ෂණ 17යි ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. එතකොට දුක්ඛ ලක්ෂණයට අයිති වෙන්නේ කොහොමද? පීඩන ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. පොඩ්ඩක් බලන්න දිවේ යම් අයගේ යම් ආබාධ එනවා. යම් රෝග එනවා. යම් ව්‍යාසන එනවා. නිරන්තරයෙන් එනවා. ඒතර ඒක පීඩනයක් නෙමෙයිද? අර චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන එකම පීඩනයක්. මහා වදයක්, කරදරයක්. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නොලැබුණොත් පවත්වන්න බෑ. ඉතින් මහා පීඩනයක්. මහා වදයක්. එහෙනම් පීඩනයක් ස්වභාවයක් තියෙනවා. ඒතර සංකත ස්වභාවයක් තියෙනවා හේතුන්ගෙම හදන්න. කර්මය උපකාර වෙන්න ඕනේ වර්තමානයේ. සිතේ ප්‍රවෘත්තිය නිවැරදිව පවතින්න ඕනේ. සිතේ ප්‍රවෘත්තිය නැවතිච්ච ගමන් ඒ ක්‍රියාකාරීත්වයේ සුද්ධ දිව නැමැති සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාකාරීත්වය නවතිනවා. සීත උෂ්ණ දෙක ඒ වෙනස් වීම නවත්තනවා ක්‍රියාකාරීත්වයේ සුද්දාෂ්ටක කලාපේ. දිව නැමැති සුද්දාෂ්ටක කලාපේ. ආහාරයෙන් දී හිටියොත් නවත්තනවා. එහෙනම් හේතුන්ගෙන්ම හටගන්නේ. හේතුන්ගෙන්ම හටගන්නේ. ඒතර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවයක් තියෙනවා. දවන දෙවිල්ල නිරන්තරේ. ඔක හොඳින් පවත්ත ගන්න. ජීවිතයේ තියෙනකම්. ආහාරයේ රස වින්දනය කරන්න ඕක නියත වශයෙන්ම අවශ්‍ය වෙනවා. දිව නැමැති සුද්දාෂ්ටක කලාප. ඒ දිවට තියලා ආහාර ගන්න බැරි වුණොත් යම් හේතුවක් නිසා මහා වදයක්, මහා කරදරයක්. එහෙනම් නිරන්තරයෙන්ම තර විපරිණාම ස්වභාවයක් තියෙනවා නිරන්තරයෙන්. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. තර පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, ਸੰతాප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ සුද්දාෂ්ටක කලාපේ. හැබැයි අපි ඔක දාගෙන ඉන්න මටයි තියෙන්නේ. වැරදි. එහෙනම් ඒක සංසාරෙට දැන් දිවේ පැවැත්ම ගෙනියන්න සතර ඉරියව් පවත්වන්න වෙනවා. එක ඉරියව්වකින් ඉන්න බෑ ජීවිත කාලේ කාටම. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැකිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, විද්දවන්න ඕනේ, සීත උෂ්ණ දෙකෙන් ආරක්ෂා කරගන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, බෙහෙත් තේස් අපයන්න ඕනේ. මේ මහා වදයක් නේ. මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම ගෙනියන්න මොනතරම් වදයක්ද? මොනතරම් කරදරයක්ද? ඒක දුක්ඛට නෙමෙයි දයිති. දුක්ඛාරය සත්‍ය. ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි. ආර්ය සත්‍යයක්. දුක්ඛාරය සත්‍ය.
පෙරලනවා ශනයක් පාසා. ඒතර සංසාර දුක්ඛය, දුක්ඛේ දුක්ඛය, විපරිණාම දුක්ඛයක්. හොඳට හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, විමසලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇත්තද කියලා. සත්‍යයක්මද කියලා. ඔව් සත්‍යයක්මයි. බොරුවක් නෙමෙයි. නිවැරදිව සත්‍යයක්. ආර්ය සත්‍යයක්. අන්න එතකොට මෙච්චර කාලයක් නිට්ටයයි කියලා හිතාගෙන හිටියානම් අනිත්‍ය සංඥාව සිත තුළ අනුගත වෙන්න සිත තුළ බලවත් වෙන්න සිතට සහතික වෙන්න අර නිට්ටය සංඥාව සිතින් අයින් වෙනවා. මෙච්චර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටියානම් යම් සංඥාවක් තුළ මේක සැපයි කියලා හිතාගෙන හිටියානම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අර ත්‍රිවිධ දුක්ඛයන් පිළිබඳව පරීක්ෂා කළා ඒ තුලින් ලබා ගන්න සහතිකය තුලින් මෙච්චර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටියානම් ඒ සැපයි කියන සංඥාව අයින් වෙනවා. අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි පවතින්නේ. උපකාරයට අනුරූපවයි පවතින්නේ. ඒ ස්වභාවය යම් ධර්මතාවයක් උපකාර කරන්න ඕනේ පවත්වන්න. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තව කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. මේකේ දිරීමට මං කැමති නෑ. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවට කැමතිත් නෑ. බිඳිලා අවසන් වෙනවට කැමතිත් නෑ. හැබැයි තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ. හටගත්තේ හේතුන්ගෙන් නිරුද්ධ වෙන්නේ හේතුන්ගෙන් නෙමෙයි නිරුද්ධ වෙන්නේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න හේතුවක් ඕනේ. හේතුන්ගෙන්මයි හටගන්නේ. එහෙනම් අනාත්ම ලක්ෂණයක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තේරුම් ගත්තා. ඒ ලක්ෂණ තුන අපි ක්‍රමක්‍රමයෙන් මේ ධර්මතාවයන් මෙනෙහි කළා හිතට හොඳට සහතික වෙන්න ඕන. සහතික වෙනකම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සහතික වෙනකම්ම මෙනෙහි කරන්න. සිතට හොඳට ස්ථාවර වෙනකම් අනුගත වෙනකම්. එතකොට නිත්‍ය සංඥාව වයින් වෙනවා. අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරන් උදේවැය ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති. දවසම උනත් මෙනෙහි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඇති වෙනව නැති වෙනව. එතකොට අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය. සංසාර දුක්ඛය. දාලා බලන්න. දවසම දාලා බලන්න. දවසම මෙනෙහි කරලා බලන්න. ඒ ධර්මතාවයන් වන්නේ කියන දුක්ඛාරය සත්‍යයට අයිතිද නැද්ද කියලා. ඒතොර අර සැප කියන සංඥාව අයින් වේවි. මෙච්චර කාලයක් හිතාගෙන හිටියානම් සැපයි කියලා අයින් වේවි. මෙච්චර කාලයක් හිතාගෙන හිටියානම් මම මගේ කියලා ආත්මයි කියලා ඒක අයින් වේවි. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තව කෙනෙක්ගේ කැමැත්තට අනුව පවත්වන්නත් බෑ. ලෝකේ යම් බලවත් කෙනෙක් ඉන්නා නම් යාගේ කැමැත්තට අනුව පවත්වන්නත් බෑ. කිසිම කෙනෙක්ගේ කැමැත්තකට අනුව පවත්වන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි. එහෙනම් මේ ලක්ෂණ තුන නිවැරදිව අවබෝධ කරගන්නවා අපි මේ චිව්වද්්වාරය හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපය පිළිබඳව පරීක්ෂා කරලා නැවත රූපයට ප්‍රත්‍ය වෙනවා. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ඒන් තුලින් උපදවන රූප ඉදිරියේ පවතිනා රූප වලට ප්‍රත්‍යයයි උපකාරයි. ඒතර බලන්නකො මේ පුච්චලෙක්ගේ ගමනක්ද තියෙන්නේ? නෑ. පුච්චලෙක් නෑ. පුච්චලෙක් ඕකට ආරූඪ කළොත් නියත වශයෙන්ම මේ පරීක්ෂණය තුල අතරමං වෙනවා. පුච්චලෙක් ආරූඪ කරලා බැලුවා. නෑ. රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. රූපය නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. නාමයේ රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. උපකාර වෙන. මේ නාම රූපයන් ඕනොන්ට උපකාර වෙන ආකාරය නිවැරදිව දකිනවා. ඒ දකින ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. අපි දැන් තවත් තහවුරු කරගන්න, තව දුරටත් මේක දියුණු කරගන්න, මේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න, එකින් එක පරීක්ෂා කරලා ඒ ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න අවබෝධය තව දුරටත් සහතික කරගන්න. ස්ථාවර කරගන්න. අපි ගන්නවා ශරීරයම. දැන් ඇස ගත්ත, කන ගත්ත, නාසය ගත්ත, දිව. මේ සුද්දාෂ්ටක කලාපයම හැටියට ගත්ත. දැන් ශරීරය ගන්න.
දැන් ගොඩාක් දෙනා මේ ශරීරේ ගොඩක් මේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නේ, සැපයි කියලා හිතාගෙන ඉන්නේ, ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දිට්ඨියෙන් අපි එළියට එන්න ඕනේ. මේ නිවැරදිව මොකද්ද මේ සිද්ධ වෙන්නේ ශරීරය තුල? දැන් අපි රූපස්කන්ධයම ගන්න. එතකොට ශරීරය ගත්තාම රූපස්කන්ධයම ගන්න. අභ්‍යන්තර රූපස්කන්ධය. ශරීරය. ඇතිව නැති වෙන බවක් තියෙන්නේ. එයි මේ ශරීරයේ තියෙන සියලුම කොටස් රූපස්කන්ධය හැටියට ගත්තාම පඨවි ධාතුවට අයිති 20ක් තියෙනවා. ආපෝ ධාතුවට අයිති 12ක් තියෙනවා. තේජෝ ධාතුවට අයිති කොටස් 4ක් තියෙනවා. වායෝ ධාතුවට අයිති කොටස් 6ක් තියෙනවා. 42ක් තියෙනවා. ඔය 42 එකට එකතු කළා තමයි මේ මම කියලා හදාගත්තේ. ශරීරය කියලා හදාගත්තේ. තමන් කියලා හදාගත්තේ. එහෙනම් මේ රූපස්කන්ධය කියලා හදාගත්තේ. එතකොට මේ රූපස්කන්ධය, ඒතර රූපස්කන්ධය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. සතර මහා ධාතු අසුද්දාෂ්ටක. ඇතිව නැති වෙනවද? ඇතිව නැති වෙනවා. කොච්චර කාලෙකින්? චිත්තක්ෂණ 17යි. ඇති වෙනව නැති වෙනව. හැබැයි ඇති වෙන්න හේතුවක් ඕනේ. ඒ හේතුන්ගෙන් හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඇති වෙන්න විතරයි හේතුවක් ඕනේ. පැවැත්ම ගෙනියන්න විතරයි හේතුවක් ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. මම ඉස්සෙල්ලා කිව්ව උපමාව. මේකේ තේරුම් ගන්න, පැහැදිලි කරගන්න. එහෙනම් අපි දන්නවා මේකේ ආයුෂ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳීම පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. ඒ ක්‍රියාව පටන් ගත්තා. ඒ ක්‍රියාව ආරම්භ වුණා. එතන ඉඳලා කර්මය උපකාර කරනවා. සීත උෂ්ණ දෙක උපකාර කරනවා. ඒකේ සමබව. එතන ඉඳලා අර විඥානයේ පැවැත්ම, සිතේ පැවැත්ම ඒක උපකාර වෙනවා. එතන ඉඳලා ආහාරය උපකාර වෙනවා. එහෙනම් ඒ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර. ඒතර කර්මයට ආයශත් ප්‍රත්‍ය දෙක චිත්තක්ෂණය. සිතේ ප්‍රවෘත්තියට ආයශ එක චිත්තක්ෂණය. සීත උෂ්ණ වලට ආයශ චිත්තක්ෂණ 17යි. ආහාරයට ආයශ චිත්තක්ෂණ 17යි. ඇතිව නැති වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා ඒ ශරීරේ ප්‍රවෘත්තිය ගෙනියන්න. කයේ ශරීරේ රූපස්කන්ධේ ඒ පැවැත්ම ඒ ප්‍රවෘත්තිය ගෙනියන්න නම් එහෙනම් මේ හේතු හතර නිරන්තරයෙන් ඕනේ. හැබැයි ඇතිව නැතිවන ස්වභාවයක් තියෙනවා. ඇතිව නැති වෙන්නේ චිත්තක්ෂණ 17ක් තුල නැති වෙනවා. හේතුන්ගෙන් හටගත්ත චිත්තක්ෂණ 17ක් තුල නැති වෙනවා. එහෙනම් ඇතිව නැති වෙන බව අවබෝධයි. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වැය කියලා. ඒක දකින්නට කිව්වා දර්ශන. දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍යාන දර්ශන. ඥානය කියන්නේ නුවණින්. නුවණින් දකින්නවා. ඇතිව නැති වෙන. ඇති වෙනව නැති වෙන. ඇති වෙනව නැති වෙන. මොහොතක් පාසා තත්පරයක් ලක්ෂයකට බෙදුවොත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙනව නැති වෙන. ඇති වෙනව නැති. ඉතින් අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවනේ. මෙනෙහි කරන්න නිත්‍ය සංඥාවයින් එනවා. එච්චර කාලයක් හිතාගෙන හිටියනම් නිට්ටයයි කියලා ඒ නිට්ටය සංඥාවයින් එනවා. එහෙනම් ක්ෂණයක් පාසා ඇති වෙනව නැති වෙනව. නැති වෙනව වෙනුවට නැවත හදනවා. කොහමද හදන්නේ? වර්තමානයේ අර හේතු හතරෙන් හදනවා. කර්මයෙන් හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. සීත උෂ්ණානුව හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. ඒ චිත්තක්ෂණ 17යි ආයුෂ. ආහාරය නිරන්තරයෙන් දෙනවා. ඒ දෙන ස්වයන් නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ශරීරයම අරන් බලන්නේ දැන් රූපස්කන්ධයම අරගෙන බලනවා අපි එකට. අනේ ඇතිව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනව නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හොඳයි ඒ කයේ තියෙනවද දුක්ඛ ලක්ෂණය? ඒ ශරීරයේ ඒ සුද්දාෂ්ටක කලාපේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්ත ඒ සුද්දාෂ්ටක කලාපේ තියෙනවද දුක්ඛ ලක්ෂණය? බලමු. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රධාන වශයෙන් 4 ආකාරයක.
දුක්ඛ ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරන්නේ නිරන්තරයෙන්. මොකද්ද පීඩනේ? වාඩි වෙලා හිටියා නැගිටින්න ඕනේ. නැගිටියා හිටියා ඇවිදින්න ඕනේ. ඇවිද්ද ටිකක් වෙලා වැතිරෙන්න ඕනේ. එතකොට දැන් බලන්නකො පීඩනයක්. නිරන්තරයෙන් වදයක්. නිරන්තරයෙන් කරදරයක්. එතකොට දැන් පුච්චලයක් සත්‍යයේද නේ අර සතර මහා ධාතුන්ගේ පැවැත්ම ගෙනියන්නේ. සුද්දාෂ්ටක කලපේ පැවැත්ම ගෙනියන්නේ. සතර ඉරියව් පවත්තන්ට වෙනවා. මහා වදයක්. පීඩනයක් තියෙන්නේ. දැන් ඔක බලන්නකො මොනතරම් ලෙඩ රෝගද කියලා. මොනතරම් ආබාධද? කෙස්සල රෝග. මොළේ රෝග. කන්වල රෝග. දත්වල රෝග, විදුරු මස්වල රෝග, මුඛේ රෝග, උගුරේ රෝග, අත්පාවල රෝග, මස්වල රෝග, ලේවල රෝග, නහරවල රෝග. ඒ සෑම කොටසකම රෝග. විවිධාකාරය ආබාධය. දැන් පීඩනයක් නෙමෙයිද? නිරන්තරයෙන් පීඩනයක්. නිරන්තරයෙන් වදයක්. එක ලෙඩකට බෙහෙත් දෙනකොට තව ලෙඩක්. එක ලෙඩට බෙහෙත් දෙනකොට තවත් ලෙඩක්. බලන්නකෝ. එකවර ක්‍රියාත්මක වෙනවා ශරීරයේ ලෙඩ කීපයක්. කොලෙස්ටරෝලුත් තියෙනවා, ප්‍රෙෂරුත් තියෙනවා, සීනිත් තියෙනවා, heart attack උත් තියෙනවා. අතකුත් කැඩිලා. කකුලකුත් තුවාල වෙලා. දැන් බලන්නකෝ. දුක්ඛයක් තියෙනවා. තියෙනවා. තර පීඩන ස්වභාවයක් තියෙන්නේ. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරන්නේ. ඒ වගේම හේතුන්ගෙන් හදන්න ඕනේ. ඒතර වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නිවැරදිව නොලැබුණොත් මොහොතක් පවත්වන්න බෑ. ඒ හතරම නිවැරදිව ඕනේ පවත්වන්න බෑ. ආහාරය නැතුව නම් දින 7ක් විතර හිටියේ. සීත උෂ්ණ ශරණයෙන් වෙනස් වුණොත් මොහොතක් පවත්වන්න බෑ. සිතේ ප්‍රවෘත්තිය මෙතනින් බැහැරට ගියොත් ඒත් බෑ. එහෙනම් සුද්දාශ්‍රය කලාපයට ඒක කර්මය අවසන් වුණොත් ඒත් ඉවරයි. බලන්නකො. තාමත්ම භයානක දේවල් හතර වටේම තියෙනවා. එහෙනම් දුක්ඛ ස්වභාවයටයි තියෙන්නේ. සංකත ස්වභාවය. ତර සංతాප ස්වභාවය දෙවිල්ලක් තියෙන. මේකයිති කාම ධාතුවට. ශරීරයයිති කාම ධාතුවට. රූපස්කන්ධයයිති කාම ධාතුවට. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම කියන්නේ කැමැති. කැමැත්තෙන් හඳුනාගත්තා. ශරීරය තමන්ගේ කියලා. කාම සංඥාව නිසා හඳුනා ගැනීම නිසා කැමැත්තක් ඇති වෙනවා. කාම ඡන්දය. ඒකට කැමැති. කැමැති නම් ඒ පිළිබඳව කල්පනා කරනවා. විතර්ක. කාම විතර්ක. විතර්ක නිසා කාම දැවිල්ල හැදෙනවා. කල්පනා කරන්න දැවිල්ල හැදෙනවා. කාම දැවිල්ල නිසා කාම පරිේශණය. ඊට පස්සේ ඒක පවත්තන්න පරිේශණ කරන හොයනවා. පවත්තන්නම තමයි පරිේශණය හොයන්නේ. කුසලුත් කරනවා අකුසලුත් කරනවා. එහෙනම් බලන්න පොඩ්ඩක්. තියෙනවද? දුක්ඛ ස්වභාවයක් තියෙනවා. තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. මේ රූපස්කන්ධය එකම කොටසක් පවත්වන්න බෑ. චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ හේතුන්ගෙන් හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හැදෙන්න විතරයි හේතුව ඕනේ. ඒතර හැදෙන හේතු හදනකන් අපි රූපස්කන්ධයේ පැවැත්ම තියෙයි. හදන හේතු අයින් කළොත් කර්මය අයින් කළොත් සිතේ ප්‍රවෘත්ති අයින් කළොත් සීත උෂ්ණ අයින් කළොත් ආහාරය අයින් කළොත් රූපස්කන්ධයේ පැවැත්ම නැහැ. වෙන හේතුන්ගෙන් හැදෙන. ඒක විපරිණාම ස්වභාවය. පෙරලනවා. සනය පාසාම් පෙරලනවා. තමාගේ කැමැත්ත හැටියට පෙරලෙන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පෙරලෙන්නේ. මේ රූපස්කන්ධ එකම කොටසක්වත් තමාගේ කැමැත්ත හැටියට පෙරලන්න බෑ. සනයක් පාසා පෙරලනවා. පෙරලන්නේ අකමැති පැත්තට. පෙරලන්නේ තමන් අකමැතිම පැත්තට පෙරලන්නේ. එහෙනම් එතන තියෙන අනාත්ම ලක්ෂණයක්.
ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. පැවතුම් ගෙනියන්නේ ප්‍රත්‍ය පිළිබඳවයි පැවතුම්. ඒ උපකාරයට අනුරූපවයි පැවැත්ම ගෙනියන්නේ. ප්‍රත්‍ය කිව්වේ උපකාරය. උපකාරයට අනුව පැවැත්ම ගෙනියන්නේ. එහෙනම් උපකාර අයින් වුණොත් පැවැත්ම වැටෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි රූපස්කන්ධයත් මෙනෙහි කරලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි නිවැරදිව තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මුලින් සඳහන් කළා තණ්හාමාන දිට්ඨි වලින් තොරව යන්න ඕන කියන එක. ඇලුම් කරන්නේ. පුච්චල සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරයි. සතර මහා ධාතු කියන සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරන්නේ. තණ්හාවට වැටෙන්නේ. මානෙන් කතා කරන්නේත් නැහැ සුද්දාෂ්ටක කලාපයයිම කියලා අවබෝධ කරගත්තා. හේතු ප්‍රත්‍යයෙන්ම හැදෙන බව අවබෝධ කරගත්තාම අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තාම මානෙන් කතා කරන්නේ. දිට්ඨියත් එතනින් අවසන්. පුච්චල සංඥාව, සත්ත්ව සංඥාව, පුච්චල සංඥාව, කෙනෙක් කියන සංඥාවත් අයින් වෙනවා, දිට්ඨියත් අයින් වෙනවා, තණ්හාවත් අයින් වෙනවා, මානයත් අයින් වෙනවා. මේ ධර්මතා තුනත් අයින් කරගෙන අපි යන්නේ ඉදිරියට. නාම රූප දෙකේ නිවැරදි ස්වභාවයන් තේරුම් ගන්න අවබෝධ කරගන්න. එහෙනම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා, දුක්ඛ ස්වභාවයක් තියෙනවා, අනාත්ම ස්වභාවයක් තියෙනවා. අපි ඊළඟ දවසේ කතා කරනවා විඥානස්කන්ධය ගැන. ඒතර අපි චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, කායද්්වාරය ගැන කතා කළා, මනෝද්්වාරය ගැන අපි ලබන සතියේ කතා කරනවා. අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවේ දායකත්වය කොළඹ පදිංචි කුමාරි මාන්නනායක මහත්මිය සහ දූ දරු පිරිස විසින් අරමුණු ජූනි මාස 13 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන ගාමිණී මාන්නනායක මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන හන්සාලී මාන්නනායක දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අප දෙපාර්ශ්වයේම පරලෝසප දෙමව්පියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වන කුසල ශක්තිය උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ පරලෝසප ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ ජූනි 13 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන ගාමිණී මාන්නනායක මහතාට සාගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන හන්සාලී මාන්නනායක දිනයට සුබ උපන් දිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය තිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. තම තමන්ගේ ශිෂ්‍යයන් තුළ තියෙන යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.